බලමු ජාතික ගිණුම්කරණය ගණනය කිරීම ටික. එතකොට පළවෙනි ගාන දීලා තිබුණේ නිෂ්පාදන ප්‍රවේශයෙන්. එතකොට පළවෙනි ගානේ තොරතුරු දීලා තිබුණා නිෂ්පාදන ප්‍රවේශය හා සම්බන්ධ තොරතුරු ගණනය කිරීම වලට. එතකොට ගානේ ඉස්සෙල්ලාම අහන්නේ මූලික මිලට දලදේශීය නිෂ්පාදිත අගය කොච්චරද කියලා. එතකොට මූලික මිලට දලදේශීය නිෂ්පාදිත අගය ගන්න පුළුවන් අපිට කෘෂි කාර්මිකාංශයේ එකතු කළ අගය, කාර්මිකාංශයේ එකතු කළ අගය සහ සේවාංශයේ එකතු කළ අගය අරගෙන. එතකොට සමීකරණයක් විදිහට ලිව්වොත් ඒ කොටසට අපිට ගන්න පුළුවන් දාදීනි මූලික මිල සමානයි කෘෂියාංශයේ එකතු කළ අගය, කාර්මිකාංශයේ එකතු කළ අගය සහ සේවාංශයේ එකතු කළ අගය. එතකොට කෘෂියාංශයේ එකතු කළ අගය ගානේ කෘෂි කාර්මිකාංශයේ එකතු කළ අගය විදිහට දීලා තියෙනවා. එතකොට කෘෂි කාර්මිකාංශයේ එකතු කළ අගය දීලා තියෙන්නේ 1000ක්. කාර්මිකාංශයේ එකතු කළ අගය දීලා තියෙන්නේ එකතු කළ අගය හොයාගන්න දීලා තියෙන. එතකොට කාර්මිකාංශයේ නිමෙවුමේ දල වටිනාකම 2500යි. ඒකෙන් අයින් කරන්න ඕන කාර්මිකාංශයේ අතරමැදි පරිභෝජන 1200ක්. එතකොට එකතු කළ අගය ලැබෙනවා. ඊළඟට සේවාංශයේ එකතු කළ අගය අපිට දීලා තියෙනවා 1400යි කියලා. එතකොට අපිට අගය එන්නේ මෙතන 1000යි. කෘෂි කාර්මිකාංශය මෙතන 1300ක් වෙනවා. මෙතන 1400ක් වෙනවා. එතකොට එකතුව ගත්තොත් එහෙම 3700ක් වෙන සංඛ්‍යා දක්වන්න ඕන බිලියන වලින්. ප්‍රදේශීය නිෂ්පාදිතය ලැබෙනවා මූලික මිල යටතේ. ඊළඟට දෙවෙනි අවස්ථාවෙන් කියන නිෂ්පාදකයාගේ මිලට එක අගය කරගන්න කියලා. එතකොට B කොටස ගත්තොත් එහෙම දාදීනි පරිවර්තනය කරන්න ඕන නිෂ්පාදකයාගේ මිලට. එතකොට දාදීනි නිෂ්පාදකයාගේ මිලට පරිවර්තනය කරන්න නම් ඉස්සෙල්ලම ගන්න ඕනේ දාදීනි මූලික මිලේ අරගෙන එකට ගැළපිලි දෙකක් කරන්න වෙනවා. එකක් තමයි නිෂ්පාදකයාගේ මිලට නම් නිෂ්පාදිතය මත බදු නිෂ්පාදකයා අතරමැදියට භාණ්ඩ බාර දෙන අවස්ථාවේදී බදු එකතු කර ගන්නවා. ඒතකොට නිෂ්පාදකයා මත අය කරනවා 600ක බද්දක්. එතකොට අපිට එකතු කරා කියලා ලියන්න වෙන්නේ නිෂ්පාදිතය මත නිෂ්පාදකයාගෙන් අය කළ බදු. ඊළඟට අඩු කරන්න ඕනේ නිෂ්පාදිතය මත නිෂ්පාදකයාට ලබා දුන් සහනාධාර ප්‍රමාණය. එතකොට ඔකට ගැලපීම් කරොත් එහෙම අපිට නිෂ්පාදිතය මත නිෂ්පාදකයාගේ ණය කළ බදු තියෙන්නේ 600ක්. ඒතර මූලික මිලට දාදීනේ 3700ට 600ක් එකතු වෙන්න ඕන. එකෙන් අයින් වෙන්න ඕන සහනාධාර වටිනාකම නිෂ්පාදිතය මත ලබලා දෙන සහනාධාර වටිනාකම 400යි. ඒතකොට අගේන්නේ මෙතන වෙනස තියෙන්නේ 200ක් එකතු වෙන්න ඕන 3900ක් වෙනවා බිලියන. ඒතර B කොටසට උත්තර ඉන්නේ 3900යි. බලන්න මේ අර ඉගෙනගත්ත තීර කොටස් එක්ක මේ ගණනය කිරීම කරගෙන යන්න පුළුවන්ද කියලා ප්‍රායෝගිකව මේ මට්ටමේව තමයි විභාගයකට ලැබෙන්න පුළුවන්. මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් ලැබෙන්නේ නැති වෙයි. සරල ආකාර ගණනය කිරීම ලැබෙයි. හැබැයි අපි ටිකක් සංකීර්ණ අවස්ථා ටිකක් සාකච්ඡා කරමු. මේක වැදගත් වෙන හින්දා. ඊළඟට තුන්වෙනි කොටස වෙද්දී C කොටසෙන් අහලා තියෙන්නේ වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදිතය. ඒතකොට වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදිතය ගන්න නම් අපිට ක්‍රම දෙකක් තියෙනවා. එක්ක මූලික මිලේ ඉඳන් යන්න පුළුවන්. නැත්නම් නිෂ්පාදකගේ මිලේ ඉඳන් යන්න පුළුවන්. මම මූලික මිලේ ඉඳන් යන අවස්ථාව කියලා දෙන්නම්. එතකොට C කොටස ගත්තම අපිට ගන්න පුළුවන් දාදීනි වෙළඳ මිල. අපි පදනම් කරගන්නවා දාදීනි මූලික මිල. එකට එකතු කරන්න ඕන දැන් වෙළඳ මිලට යන්නේ මූලික මිලේ ඉඳන් බදු වර්ග දෙකක් එකතු වෙනවා. මොකද මූලික මිල කියන්නේ කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදිත අවසන් වූ අවස්ථාවේ මිල. වෙළඳ මිල කියන්නේ ඒක වෙළඳ පොලේදී අගය වෙන අවස්ථාව. එතකොට කර්මාන්ත ශාලාවේ ඉඳන් වෙළඳ පොල දක්වා යද්දී අවස්ථා දෙකකදී බදු අය වෙනවා. එකක් නිෂ්පාදිතය මත නිෂ්පාදකයාගේ නැත්නම් නිෂ්පාදිතය මත පාරිභෝගිකයා. ඉතින් අපි මෙතනට එකතු කරනවා නිෂ්පාදිතය මත නිෂ්පාදකයාගෙන් සහ පාරිභෝගිකයාගෙන් අය කළ බදු එකතු කරනවා. ඊට අමතරව ඉස්සර එකතු වෙනවා බලමු
වෙළඳ පොළට යද්දී භාණ්ඩයේ බදු වර්ග දෙකම එකතු වෙන ඊට අමතරව ප්‍රවාහන ගාස්තු ටික එකතු වෙනවා. ප්‍රවාහන ගාස්තු ඊළඟට එකතු වෙනවා අතරමැදියන්ගේ ලාභ. අතරමැදි ලාභ අඩු වෙන්නේ නිෂ්පාදිතය මත නිෂ්පාදකයාට දෙන සහනාධාරත් අයින් වෙනවා. පාරිභෝගිකයට දෙන සහනාධාරත් අයින් වෙනවා. එතකොට මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය ආවේ 3700යි. එතකොට බදු වර්ග දෙකක් එකතු වෙන්න ඕන. බදු වර්ග දෙක එකට ගත්තොත් එහෙම 900ක් තියෙනවා. ඊළඟට ප්‍රවාහන ගාස්තු තියෙනවා ගානේ දීලා 80ක්. අතරමැදියන්ගේ ලාභ දීලා තියෙනවා ගානේ 120ක්. ඊට අමතරව අඩු වෙනවා සහනාධාර වර්ග දෙක 500ක් සහනාධාර අඩු වෙනවා. එතකොට අගේ එන්නේ 3700යි මෙතන 900යි මෙතන 200යි 1100යි 1100යි 1100න් 500ක් ගේම 600යි මෙතන එකතු වුණාම 4300ක් වෙනවා බිලියන. මම මේ පැහැදිලි කරේ කොහොමද කෙලින්ම මූලික මිලේ ඉඳන් අපි ගණනය කිරීමක් කරන්නේ මේ මූලික මිල අවස්ථාව පදනම් කරගෙන කොහොමද වෙළඳ මිල දක්වා ගණනය කිරීම කරන්නේ. එතකොට මෙතන බදු වර්ග දෙකක් තියෙනවා. නිෂ්පාදිතය මත නිෂ්පාදකයන්ගෙන් පාරිභෝගය වෙන ඒවා. මොකද ඒවා වෙළඳ පොලේදී පාරිභෝගිකයාගෙන් හරහා අය කරගන්නවා. භාණ්ඩය හරහා. ප්‍රවාහන ගාස්තු අතරමැදියන්ගේ ලාභ එකතු කරන සහනාධාර වර්ග දෙකම අඩු වෙනවා. එතකොට දැන් මේකට උත්තරයක් ගන්න පුළුවන් අපිට ඕන නම් තවත් ක්‍රමයකට දෙවෙනි අවස්ථාවේදී අපි පිළිතුර ගත්තේ B කොටසේදී දලදේශීය නිෂ්පාදිතය අපි හදාගත්තේ එතනදී නිෂ්පාදකයාගේ මිලට. එයා පදනම් කරනුත් මේ ගාන හදාන්න පුළුවන් මේකේ C අවස්ථාව වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදිතය. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. අපි පදනම් කරගන්නේ නිෂ්පාදකයාගේ මිල නම් දලදේශීය නිෂ්පාදකයාගේ මිල පදනම් කරන් හදනවා නම් එතකොට නිෂ්පාදකයා මිලට එද්දි බදු වර්ග සහ සහනාධාර වර්ග නිෂ්පාදකයා මත වෙනව ගැලපිලා තියෙනවා. අපි අරගෙන අතරමැදියාගේ සිට පාරිභෝගිකය දක්වා විතරයි. ඉතින් එකතු කරනවා නිෂ්පාදිතය මත පාරිභෝගයෙන් අය කළ බදු එකතු වෙනවා ප්‍රවාහන ගාස්තු ඊළඟට එකතු වෙනවා අතරමැදියන්ගේ ලාභ අඩු වෙනවා නිෂ්පාදිතය මත පාරිභෝගික ලාභ දුන් සහනාධාර. තොර ගත්තොත් එimhe නිෂ්පාදකයාගේ මිලට අපිට ආවේ අගය 3900යි. එකට එකතු වෙන්න ඕනේ නිෂ්පාදිතය මත පාරිභෝගය අය කළ බදු වටිනාකම තියෙන 600යි. ප්‍රවාහන ගාස්තුව 80යි. අතරමැදියන්ගේ ලාභ 120යි. සහනාධාරයේ තියෙන්නේ පාරිභෝගිකයාට දෙන සහනාධාරය විතරයි ගන්න ඕනේ 100යි. ඒක ගැලපුණොත් එන්නේ මෙතන 800යි 800න් එතන 300යි නේ. එතන 300යි පාරිභෝගිකයන් අය කළ බදු. පාරිභෝගිකයන් කළ බදු 300යි. එතකොට මෙතන 300යි මෙතන 200යි 500යි 500න් 100ක් අයින් වුණාම 400 එකතු වෙනවා 4300 එනවා බිලියන. ඔන්න සම දෙකටම යන විදිය මම කියලා දුන්නා. එකක් කොහොමද මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට යන්නේ. ඊළඟට නිෂ්පාදකයාගේ මිලේ ඉඳන් කොහොමද වෙළඳ මිලට ගණනය කිරීම කරන්නේ. තුන්වෙනි කොටස. ඊළඟට D කොටසේදී තියෙනවා වෙළඳ මිලට දල ජාතික ආදායම අගය කරන්න කියලා. D කොටසේදී තියෙනවා වෙළඳ මිලට දල ජාතික ආදායම. එතකොට දල ජාතික ආදායම වලට පරිවර්තනය කරන්න නම් අපි ඒකට පදනම් කරගන්න ඕන අනිවාර්යයෙන්ම දලදේශීය නිෂ්පාදනය වෙළඳ මිලට පවතින. ඒතර D කොටසට උත්තර ගන්න පුළුවන් දල ජාතික ආදායම වෙළඳ මිල අපි එකට පදනම් කරගන්නවා දල දේශීය නිෂ්පාදනය වෙළඳ මිල. මේකට එකතු කරනවා එකවර විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම්. තොර දලදේශීය නිෂ්පාදනය වෙළඳ මිලට අපිට ආවේ 4300යි. එකට විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ගන්න පුළුවන්. අවසානයේ සුද්ධ ප්‍රාථමික ආදායම් ප්‍රමාණය දීලා තියෙනවා 2000ක් කියලා. ඒත් ඒක එකතු කරාම එන්නේ 6300ක් බිලියන වලින්. D කොටස.
ඊළඟට අපිට ඊ කොටසෙන් එව්වේ එක මේකම සුද්ධාගයක් බවට පරිවර්තනය කරන්න. ඒක දැන් සාමාන්‍යයෙන් දලාගයන් කියන්නේ ප්‍රාග්ධන ස්ථාර ප්‍රාග්ධන භාවිතයේදී ඇතිවෙන ෂේවීම් සලකා බලන්න නැතුව අගය කරාම ඒ ෂේවීම් සලකා බලලා අගය කරොත් එහෙම මේක සුද්ධාගයක් කරන්න පුළුවන්. එතකොට අපි සුද්ධාගයක් කරොත් එහෙම සුද්ධ ජාතික ආදායම වෙළඳ මිල අපිට අගය ගන්න වෙන්නේ දල ජාතික ආදායම වෙළඳ මිලෙන් අපි අයින් කරනවා CFC කියලා කියන්නේ ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. එතකොට 6300න් අයින් කරන්න ඕන ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයේ තියෙන 500ක්. අයින් කරාම අගේ එන්නේ 5800ක් කියලා බිලියන. 5800ක් කියලා ලැබෙනවා ඊ කොටසට උත්තරේ. right. ඊළඟට බලන්න F කොටසට එද්දි තියෙනවා මේ ස්ථාවර වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදනය. මොකද දැන් අපිට විශේෂයෙන් ගානක තොරතුරු කියන්න නැත්නම් පරීක්ෂකවරයා මතක තියාගන්න ඕනම වෙලාවක නිෂ්පාදිතයක් තක්සේරු කරන්නේ මේ වසරේ පවතින මිල මට්ටම පවත්නා මිලෙන්. එතකොට දැන් දලදේශීය නිෂ්පාදිතය අපිට ආවා 4300ක් කියලා. අංක වෙළඳ මිලට ආව අංක 3 දී C කොටසේදී කියන්නේ ඒක තමයි පවත්නා මිලට තියෙන අගය. එතකොට අපි දැන් හොයන්න යන්නේ F කොටසේදී ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදනය මේක පවතින කොහොමද ස්ථාවර මිලට වෙළඳ මිලෙන් අගය කරලා තියෙන්නේ ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදිතය ගත්තී අපි සූත්‍රය ලියන්න ඕනේ පවත්නා මිලට දලදේශීය නිෂ්පාදනයේ බෙදීම පොදු මිල මට්ටම ගුණ කිරීම සීතල පවත්නා මිලට දලදේශීය නිෂ්පාදිතය 4300යි පරිස්කෝරය ගානේ දෙනවා පොදු මිල මට්ටම 200යි එක 100ට අගය කරගන්නවා. එතකොට ඉන්නේ අගය 2150යි බිලියන වලින්. ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදිතය. ඊළඟට සේවාංශය අතරමැදි පරිභෝජනය යනවා. ඒකට හරි සරල කොටසක් ඒක ලොකු ගණනය කිරීමක් කරන්නේ නැහැ. මොකද අපිට ගානේ දීලා තියෙනවා සේවාංශයේ එකතු කළ අගය 1400ක් කියලා. 1400ක් කියලා දීලා තියෙනවා සේවාංශයේ එකතු කළ අගය. ඒ වගේම සේවාංශයේ දල නිමැවුමේ වටිනාකම 2000ක් නම් එකතු කළ අගය 1400ක් වෙන්නේ අතරමැදි පරිභෝජනයේ වටිනාකම දරුවන්ට පැහැදිලි 600ක් වෙනවා. අතරමැදි පරිභෝජන අපිට ඔක සමීකරණයක් ආශ්‍රයෙන් සුළු කරලා ගන්න පුළුවන්. සමීකරණයක් ආශ්‍රයෙන් සුළු කිරීම කරලා ගන්න පුළුවන්. එතකොට අපි ලිව්වොත් කෙටියෙන් මම ලියන්න සූත්‍රයක් විදිහට G කොටස දැන් සේවා අංශයේ එකතු කළ අගය අරන් තියෙන්නේ සේවාංශයේ නිමැවුමේ දල වටිනාකමින් අයින් කරලා තියෙන්නේ සේවාංශයේ අතරමැදි පරිභෝජනය. අපි මෙයාව ගාන හදද්දිම x කියලා දාගෙන සුළු කරමු. එතකොට එකතු කළ අගය තියෙන්නේ 1400ක් නම් නිමැවුමේ දල වටිනාකම 2000ක් නම් මේ x වල පිළිතුර ගන්න පුළුවන් අපිට 2000 රින 1400 600ක් කියලා. ඒ කියන්නේ සේවාංශයේ අතරමැදි පරිභෝජනයේ වටිනාකම ඉන්නේ 600ක් කියලා. අතරමැදි පරිභෝජනයන් කියන හරි පැහැදිලි වෙන්න ඕන. අතරමැදි යෙදුම් කියන ඒවායි ප්‍රාථමික යෙදුම් කියන්නේ දෙකක් නේ. අතරමැදි යෙදුම් කියන්නේ අවසන් නිෂ්පාදිතයේ වටිනාකමට එකතු වන භාවිතයත් එක්ක ඉක්මනින් අවසන් වෙලා යන අවසන් නිෂ්පාදිත වටිනාකමට එකතු වන මේ යෙදුම් වර්ග. උදාහරණයකට ගත්තොත් එහෙම අමුද්‍රව්‍ය. ඊළඟට ගත්තොත් එහෙම යම් ක්‍රියාවලියකදී විදුලිය භාවිතා කරනවා නම් සේවා පිරිවැය වර්ග. අන්න ඒ වගේ දේවල් තමයි ඉන්නේ එතෙන්ට. ප්‍රාථමික යෙදුම් කියලා කිව්වේ නිෂ්පාදිත අවසන් නිෂ්පාදිත වටිනාකමට ඍජු එකතු මේ අගය වෙන්නේ නැති නිෂ්පාදිතය එකවරක් භාවිතයේදී අවසන් වෙන්නේ නැති භූමියේ සුමෙන් ප්‍රාග්ධනය වගේ නිෂ්පාදන සාධක. ඒක හොඳ අවබෝධයක තියාගන්න. right. ඊළඟට වෙළඳ මිලට ශුද්ධ දේශීය නිෂ්පාදිත වන්න කියනවා. එතකොට අපි දන්නවා ශුද්ධ දේශීය නිෂ්පාදිතයන් ඕනම අවස්ථාවක ශුද්ධ දේශීය නිෂ්පාදිත නැත්තම් එන්න පුළුවන් ශුද්ධ ජාතික ආදායම ශුද්ධාගයක් නම් CFC අයින් කරන්න ඕන දලාගේ. එතකොට H කොටසේදී අපිට කියනවා වෙළඳ මිලට ශුද්ධ දේශීය නිෂ්පාදිත වන්න කියලා. එතකොට අපි පදනම් කරගන්නේ වෙළඳ මිලට
දල දේශීය නිෂ්පාදනය අයින් කරනවා CFC කියන ස්ථාර ප්‍රාග්ධන පරිභෝජන වටිනාකම 4300ක් තිබ්බේ වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදනය ස්ථාර ප්‍රාග්ධන පරිභෝජනයේ ගාණ දීලා තියෙන 500ක් ඒක අයින් කරාම එන්නේ 3800ක් 3800ක් කියලා ලැබෙනවා සුද්ධ දේශීය නිෂ්පාදිතය ඊළඟට ස්ථාවර මිලට දල ජාතික ආදායම අහනවා එතකොට ස්ථාවර මිලට අහන්නේ ස්ථාවර මිලක් කියන්නේ පවත්නා මිල පොදු මිල මට්ටමින් අවධාමනය කරලා 100න් අගය කරාම ලැබෙන අගය. එතකොට අපිට ගන්න වෙන්නේ ස්ථාවර මිලට දල ජාතික ආදායම සමානයි පවත්නා මිලට දල ජාතික ආදායම බෙදීම පොදු මිල මට්ටම ගුණ කිරීම 100 කියන එක. අයි කොටස. එතකොට පවත්නා මිලට දල ජාතික ආදායම අපිට ආවේ 6300යි. බෙදීම 200 ගුණ කිරීම 100. අපිට වටිනාකම සුළු කරාම එන්නේ 3150ක් කියයි. 3150. right. ඊළඟට J කොටස භාණ්ඩා සේවා මත ශුද්ධ වක්‍ර බදු ඔය හරි වැදගත් ඔය J කොටස. මොකද මහ බැංකුව ගැළපීම් කරද්දී මහ බැංකුව වාර්තාව ඉදිරිපත් කරන්න ඔය මූලික මිල වෙළඳ මිල දක්වා පරිවර්තනයේදී අර මූලික මිලේ ඉඳන් වෙළඳ මිල දක්වා යන්න තිබ්බ බදු වර්ග දෙක සහනාධාර වර්ග ඒ සියල්ල එකට ගැළපීම් කරලා ශුද්ධාගයක් විදිහට ඉදිරිපත් කරා. ඒක ගද්දි ඔය භාණ්ඩා සේවා මත ශුද්ධ බදු කියලා එක හදාගෙන තියෙන්නේ මෙන්න මෙහෙමයි. මම මේ ගානට ඒ කොටස ඇතුළත් කළේ එකයි. භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු සමානයි මෙතන අරන් තියෙන්නේ භාණ්ඩ හා සේවා මත බදු ඍණ භාණ්ඩ හා සේවා මත සහනාධාර. ඒතරම් මෙතන භාණ්ඩ හා සේවා මත බදු කැදි බදු වර්ග දෙකක් කරන් තියෙනවා. මොකද නිෂ්පාදකයාගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් බදු වර්ග දෙකම එනවා. ඒතකොට 900යි බදු. බදු වර්ග දෙකක් එනවා. එකක් 600ක අනිත් එක 300ක. සහනාධාර වර්ග දෙකකුත් තියෙනවා. 400ක් සහ 100ක්. එතකොට මෙතන අගේන්නේ 900ක්. මෙතෙන් එන්නේ 500ක්. එතන අගේන්නේ 400ක්. 400ක් තමයි අග ලැබෙන භාණ්ඩා සේවා මත ශුද්ධ බදු විදියට. right. එතකොට ඔන්න නිෂ්පාදන ප්‍රවේශය ගාන අපි හදලා අවසන්. එතකොට රචනා ප්‍රශ්න වලට උත්තර ලියුවා වගේම දැන් නිෂ්පාදන ප්‍රවේශයේ ආකෘති යටතේ එන්න පුළුවන් හැම ගැළපිල්ලක්ම ඇතුළත් කරගෙන ගාන හැදුවා. right. එතකොට බලමු ආදායම් ප්‍රවේශය ගාන. එතකොට පළවෙනිටම ගානේ අහලා තියෙන සමස්ත ප්‍රාථමික ආදායම් ප්‍රමාණය. එතකොට ප්‍රාථමික ආදායම් ප්‍රමාණය ගන්න පුළුවන් ගානේ දීලා තියෙනවා ප්‍රාථමික ආදායම් සංරචක. අපිට ගන්න පුළුවන් ගානේ දීලා තියෙන විදිහම COE ධන, GOS ධන, TRINES. එතකොට සේවක ආදායම් ධන, දල මෙහෙයුම් අතිරික්ත ධන, නිෂ්පාදනය මත අනිකුත් ශුද්ධ බදු. එතකොට COE වල වටිනාකම තියෙන්නේ 500ක්, GOS වල වටිනාකම තියෙන්නේ 1200ක්, TRINES වල වටිනාකම තියෙනවා ගානේ තොරතුරු දීලා 300ක්. ඒ අනුව වටිනාකම ඔක්කොම වෙන්නේ 2000ක් සංඛ්‍යා මිලියන වලින් දක්වලා තියෙනවා. ප්‍රාථමික ආදායම් ප්‍රමාණය. එතකොට ප්‍රාථමික ආදායම් ප්‍රමාණය හොයාගත්තට පස්සේ දෙවෙනි කොටසෙන් අහන්නේ B කොටසෙන් අහන්නේ සමස්ත එකතු කළ අගයේ ප්‍රමාණය කොපමණද කියලා. එතකොට හොඳට මතක තියාගන්න නිෂ්පාදන ප්‍රවේශයේ ආදායම් ප්‍රවේශයේ එක හා සමාන තත්ත්වයන් දෙකක් තියෙනවා. දැන් ඕනම ආර්ථිකයක එකතු කළ අගය කියන එක එකතු කළ අගය ගණනය කළ හැකි විකල්ප ප්‍රවේශයන් දෙකක් තියෙනවා. එකතු කළ අගය කියන්නේ යම් කර්මාන්තයක් ආර්ථිකයට අලුතින් දායක කරන භාණ්ඩා සේවා වටිනාකම. එතකොට මේ ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ශීර්ෂ දෙක එකක් තමයි නිෂ්පාදන මූලාශ්‍ර. නිෂ්පාදන මූලාශ්‍ර. එතකොට නිෂ්පාදන මූලාශ්‍ර හතම අපි කලින් නිෂ්පාදන ප්‍රවේශයේදී ගණනය කරේ. නිෂ්පාදනයේ දල වටිනාකම ඍණ අතරමැදි පරිභෝජන. ඒක නිෂ්පාදිතයක වටිනාකම හැදිලා තියෙන්නේ ප්‍රාථමික යෙදුම් සහ අතරමැදි යෙදුම් කියන දෙකම භාවිතා කරලා. ඒතකොට අතරමැදි යෙදුම් අයින් කරාම නිෂ්පාදිතයේ වටිනාකමින් ඇත්තට ඉතුරු වෙන්නේ ප්‍රාථමික යෙදුම් වල වටිනාකම. ඒක තමයි එකතු කළ අගයක් විදිහට ආවේ. ඊළඟට එකතු කළ අගය ගන්න පුළුවන්
ආදායම් මූලාශ්‍ර පදනම් කරගෙන. ඒතර දැන් දරුණ තේරෙනවා ඇති ආදායම් මූලාශ්‍ර වලින් ලැබෙන සේවක ආදායම් දල මෙහෙයුම් අතිරික්තය සහ නිෂ්පාදනය මත අනෙකුත් සුද්ධ බදු කියන්නේ ප්‍රාථමික යෙදුම් මත උත්පාදන වූ ප්‍රාථමික යෙදුම් අපිට සාධකනේ. ඒ සාධක මත උත්පාදන වූ ආදායම්. ඉතින් අනිවාර්යෙන් ඒක එකතු කළාගෙන සමාන. එහෙනම් අපිට ගන්න පුළුවන් සංකල්පයක් විතර මෙතනදී උතර මතක තියාගන්න මේ ආදායම් ප්‍රවේශයේදී ලැබෙන ප්‍රාථමික ආදායම් වල සමස්ත අගය කියන්නේ මේ ප්‍රාථමික ආදායම් වල සමස්ත අගය කියන්නේ අනිවාර්යයෙන්ම ඒක හරියටම සමානයි සමස්ත එකතු කළාට. එහෙනම් අපිට ගන්න පුළුවන් ප්‍රාථමික ආදායම් සමානයි සමස්ත මේකේ දල වෙනවා. මොකද මේ දල වෙන්නේ හේතුව මේ GOS ඇතුලේ CFC කියන එක නයි ඉන්න ස්ථාර ප්‍රාග්ධන පරිභෝජන ඇතුළත් වගේ. එතකොට දල එකතු කළා වගේ. ඔක ඇත්තට අපි අර කලින් කතා කර දල දේශීය නිෂ්පාදිතයම තමයි. නිෂ්පාදන ප්‍රවේශය. ඒතකොට ප්‍රාථමික ආදායම් ප්‍රමාණය 2000ක් නිසා සමස්ත එකතු කළාගේ වටිනාකම 2000ක් වෙනවා. එතකොට දෙවෙනි කොටසට උත්තරේ වෙන්න ඕන සමස්ත එකතු කළාගේ ප්‍රමාණය 2000. ඊළඟට තුන්වෙනි කොටස C කොටස අපෙන් අහනවා මේ මූලික මිල යටතේ දලදේශීය නිෂ්පාදිතයේ වටිනාකම. ඒකට මතකයි නිෂ්පාදන ප්‍රවේශයේදීත් අපි ඔක ගත්තා. මූලික මිලයට දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ ආර්ථිකයක සමස්ත යම් කාල සීමාවකදී ආර්ථික ප්‍රදේශයක් ඇතුළත බිකන සමස්ත එකතු කළාගේ. මෙන්න මේක. එතකොට සමස්ත එකතු කළාගේ වටිනාකම 2000ක් නම් අනිවාර්යෙන් දලදේශීය නිෂ්පාදිත වටිනාකම මේ තමයි තියෙන්නේ. දල දේශීය නිෂ්පාදිතය මේක අගය වෙන්නේ මූලික මිලට. නිෂ්පාදිතය බිහිකර අවසන් වූ අවස්ථාවේ වටිනාකමට. එතකොට ඇත්තට මතක තියාගන්න මේ ප්‍රාථමික ආදායම් කියන්නේ දල දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සමානයි. මොකද නිෂ්පාදිතය සමාන නිෂ්පාදිතය මත බිහිවන ආදායම්. එතකොට නිෂ්පාදිතය බිහි කළ දින ප්‍රාථමික යෙදුම් භාවිතා කරලා ඒවට සමාන ආදායමක් බිහිලා තියෙනවා. ඒතර දැන් සාමාන්‍යයෙන් භාවිතයේදී මේ ප්‍රාථමික ආදායම් වලට කියනවා දල දේශීය ආදායම් කියලාත් කියනවා. එයා දවසම මතක තියාගන්න. රයිට්. එතකොට C කොටසට එන්න ඕනේ මූලික මිලට දල දේශීය නිෂ්පාදිත වටිනාකම තමයි 2000 කියන එකේ අගය. රයිට්. ඊළඟට D කොටසට අපි යන්. D කොටසෙන් අහන්නේ වෙළඳ මිල යටතේ දල දේශීය නිෂ්පාදිතය කොපමණද කියලා. ඒතර වෙළඳ මිල යටතේ දල දේශීය නිෂ්පාදිතය ගන්න නම් වෙළඳ මිල යටතේ දල දේශීය නිෂ්පාදිතය අගය ගන්න නම් අපිට සිද්ධ වෙනවා මූලික මිල යටතේ දල දේශීය නිෂ්පාදිතය අරගෙන එකට සුද්ධ බදු ගැලපීම කරන්න. එතකොට අපිට ගන්න පුළුවන් අපි ගන්න යන්නේ D කොටස. උත්තරේ ගන්න පුළුවන් දාදේනි දල දේශීය නිෂ්පාදනය ගන්නේ වෙළඳ මිලට සමානයි දාදේනි මූලික මිලට එකතු කරනවා. මෙතන ගැලපීම ගානේ දීලා තියෙන අපි අර කලින් ගානේදී වෙන වෙනම ගලපපුවා. එකට දීලා තියෙනවා සුද්ධාගේ ආදරන්න. භාණ්ඩ හා සේවා මත සුද්ධ බදු විදියට. එතකොට දල දේශීය නිෂ්පාදනය මූලික මිලට ආවේ අපිට 2000යි කියලා. ඒකට එකතු කරනවා භාණ්ඩ හා සේවා මත සුද්ධ බදු වගය. භාණ්ඩ හා සේවා මත සුද්ධ බදු 500යි. ඒ අනුව දල දේශීය නිෂ්පාදනය වෙළඳ මිලට 2500ක් කියලා එනවා මිලියන. ඊළඟට E කොටසෙන් බලන්න අහන්නේ E කොටසෙන් අහනවා මේක සුද්ධාගයක් විතර වෙළඳ මිල යටතේ සුද්ධ දේශීය නිෂ්පාදිතය. එතකොට සුද්ධ දේශීය නිෂ්පාදිතය කරන්න ඕන. එතකොට ඕනම දලාගයක් සුද්ධාගයක් බවට පත් කරන්න නම් දැන් දලාගය ඇතුලේ අනිවාර්යෙන් CFC ස්ථාර ප්‍රාග්ධන පරිභෝජනය සලකන්නේ නැතුණ අගය කරන් තියෙන්නේ. ඒක ඉවත් කරන්න. එතකොට දල දේශීය නිෂ්පාදනය වෙළඳ මිලෙන් අයින් කරනවා CFC ස්ථාර ප්‍රාග්ධන පරිභෝජනය 2500න් ඉවත් කරනවා. ස්ථාර ප්‍රාග්ධන පරිභෝජනය තියෙන්නේ ගානේ වෙනම දීලා තියෙනවා 200ක් කියලා. ඒ අනුව 2300ක් වෙනවා මිලියන වලින් සුද්ධ දේශීය නිෂ්පාදිත. right. ඊළඟට මේකේ F කොටසේ අහනවා දල ජාතික ආදායම. එතකොට දල ජාතික ආදායම ගන්න පුළුවන් අපිට අපි දැන් දල දේශීය නිෂ්පාදිතය 2500 කියලා අරන් තිනවා. දල ජාතික ආදායම ගන්න පුළුවන් වෙළඳ මිල යටතේ F කොටසේදී දල ජාතික ආදායම
වෙළඳ මිල සමානයි දල දේශීය නිෂ්පාදනය වෙළඳ මිල ධන විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් නැත්නම් ලැබීම. එතකොට දල දේශීය නිෂ්පාදනය වෙළඳ මිලට ආවේ 2500යි කියලා. ඒකට විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ගලපන්න පුළුවන්. මේක දීලා තියෙනවා සුද්ධ ප්‍රාථමික ආදායම් ප්‍රමාණය විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ප්‍රමාණය 500ක් කියලා යනු වෙන්නේ 3000ක් කියලා මිලියන වලින්. 3000ක් කියලා යනවා වටිනාකම. දල ජාතික ආදායම වෙළඳ මිලට. right ඊළඟට G කොටසෙන් අහනවා. G කොටසෙන් අහන්නේ වෙළඳ මිල යටතේ වැය කළ හැකි දල ජාතික ආදායම. එතකොට වැය කළ හැකි දල ජාතික ආදායම වෙළඳ මිල දරුණේ ගන්න වෙන්නේ දල ජාතික ආදායම වෙළඳ මිල මේකට එකතු කරනවා. දැන් වැය කිරීමේ හැකියාව තීරණය වෙන්නේ සංක්‍රාම ප්‍රමාණයත් මත. එතකොට අපි එක ගන්නෙ විදේශ සුද්ධ වර්තන සංක්‍රාම මත. එතකොට දල ජාතික ආදායම තිබුණා අපිට ආවේ 3000ක් කියලා. ඒකට එකතු කරන්න විදේශ සුද්ධ වර්තන සංක්‍රාම ගානේ දීලා තියෙනවා. විදේශ සුද්ධ වර්තන සංක්‍රාම 300ක්. එතකොට 3300ක් වෙනවා. 3300ක් වෙනවා මිලියන. වැය කළ හැකි දල ජාතික ආදායම. right. එතකොට G කොටසත් හරි. ඊළඟට ස්ථාවර වෙළඳ මිලට දල ජාතික ආදායම අහනවා. ඒතකොට ස්ථාවර අගයක් බවට පත් කරන්න නම් දරුවෝ දන්න ස්ථාවරයි කියන්නේ උද්දමන අවදමන බලපෑම කියන්නේ මිල මට්ටමේ සිද්ධ වෙනව වෙනස් වීම ඉවත් කරන්න ඕන. පවත්නාගයන් තමයි දීලා තියෙන්නේ. ඒතකොට මිල මට්ටමේ බලපෑම් තියෙනවා. එහෙනම් අපි ස්ථාවර වෙළඳ මිලට දල ජාතික ආදායම ගන්න නම් H කොටසේ ස්ථාවර මිලට දල ජාතික ආදායම ගන්න පුළුවන් අපිට. පවත්නා මිලට දල ජාතික ආදායම් බෙදීම පොදු මිල මට්ටම ගුණ කිරීම C. එතකොට පවත්නා මිලට අපිට දල ජාතික ආදායම ආවේ 3000යි කියලා. මොකද මේකේ මූලික මිල දල දේශීය නිෂ්පාදනය 2000යි වෙළඳ මිලට එද්දී 2500යි ඔව් 3000යි කියලා ආවේ. එතකොට ඒ 3000 බෙදෙනවා පොදු මිල මට්ටම වන 50යි. පොදු මිල මට්ටම 50යි. මේ කියන්නේ අඩු මිල මට්ටමක්. තියෙන අවදමන ප්‍රවණතාවයකට තියෙන්නේ නැති. ඊළඟට 100න් අගය කරන ස්ථාවර මිල නම් 100. එතකොට මෙතන 1යි මෙතන 2යි 6000ක් කියලා තමයි එන්නේ. මිලියන 6000ක් කියලා එනවා ස්ථාවර මිලට අගය කරනවා. දැන් සමහර දරුවන්ට අදහසක් තියෙනවා මේ ස්ථාවර මිලට අගය කරාම පවත්නා මිලට වඩා ඒක අඩු වෙන්න ඕන හැම මිලියන. දරුවනේ එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් දැන් අපි ස්ථාවර මිලට අගය කරද්දී අපි ගන්නේ පදනම් වර්ෂයේ මිල. පදනම් වර්ෂයේ මිලනේ ගන්න. ඒතර පදනම් වර්ෂයේ මිල 100යි හැම වෙලේම අපි ගන්න. එතකොට දැන් පවත්නා ආර්ථිකයේ තොරතුරු අනුව පොදු මිල මට්ටම 100ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ස්ථාවර මිලට වඩා පවත්නා මිල අගයන් විශාලයි. හැබැයි පොදු මිල මට්ටම 100ට වඩා අඩු නම් පවත්නා මිලට වඩා ස්ථාවර මිල අගයන් විශාල වෙනවා. ඉන්න පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. right. H කොටසත් සම්පූර්ණයි. ඊළඟ I කොටස පෞද්ගලික ආදායම කියන සංකල්පය. පෞද්ගලික ආදායම කියන්නේ කුටුම්බයක් ලබන ආදායම. ඒතර පෞද්ගලික ආදායම ගැන අපි සාකච්ඡා කරා අර රචනා ප්‍රශ්නවලදී. මම මෙතන ගණනය කිරීම කරලා පෙන්නන්නම්. I කොටසේදී පෞද්ගලික ආදායම සමානයි එකට පදනම් කරගන්නවා දල ජාතික ආදායම අයින් කරනවා එකෙන් කුටුම්බ වෙත නොලැබෙන ආදායම් මම එකවර එකතු කරන්නම් රාජ්‍ය හා පෞද්ගලික සංක්‍රාම කියලා මේක වෙන වෙනම එකතු කරන තමයි වඩා සුදුසු. ඒතර දල ජාතික ආදායම ආවේ 3000යි පවත්නා මිලට අගයන් තමයි ගන්නෙ. කුටුම්බයට නොලැබෙන ආදායම් ටික විශේෂයෙන් දීලා තියෙනවා. මේ කුටුම්බයට නොලැබෙන ආදායම් කියන්නේ ජාතික ආදායමෙන් කුටුම්බයකට යන්නේ නැති ආදායම් තියෙනවා. රජයේ සාධක ආදායම්, ඊළඟට ව්‍යාපාරයක් සමාගමක් උපයන ලාභ මත තියාගන්න සංචිත බදු. අන්න ඒ වගේ ඒවා කුටුම්බයක් හිට ලැබෙන්නේ නැහැ. ඒවා වෙනම දාලා තියෙනවා එකතු අරන් 400යි කියලා. ඊළඟට රාජ්‍ය සංක්‍රාම 100යි, පෞද්ගලික සංක්‍රාම 50යි. ඒතකොට කොහොම 150
50ක් එතෙන් දෙනවා. එතකොට ඔක්කොම එන්න ඕනේ 3000න් අයින් වෙන්න ඕනේ කුටුම්බ තුන ලැබෙන ඒවා 400ක් එකතු වෙන්න ඕන 150ක සංක්‍රම ප්‍රමාණය. එතකොට අගේ ඉන්නේ මෙතනින් 2600යි 2750ක් කියලායි එන්නේ. 2750ක් කියලා එනවා වටිනාකම. මිලියන වලින් තියෙන්නේ. 3000න් 400ක් ගියාම 2600යි 2750. රයිට්. අයි කොටස සම්පූර්ණයි. පෞද්ගලික ආදායම. ඊළඟට වැය කළ හැකි පෞද්ගලික ආදායම. දැන් වැය කළ හැකි පෞද්ගලික ආදායම වලදී අපිට අදහසක් තියෙනවා වැය කිරීමේ හැකියාව කියන්නේ බදු ගෙවීමෙන් පසු. මෙතන. එතකොට වැය කළ හැකි පෞද්ගලික ආදායම ගද්දී කරන්න ඕනේ පෞද්ගලික ආදායමෙන් අයින් කරනවා ඍජු බදු ප්‍රමාණය. ඒතර පෞද්ගලික ආදායම තියෙන්නේ 2750න් අයින් කරන් ඍජු බදු ප්‍රමාණය. පෞද්ගලික බදු කියන්නේ ඒවා 50ක්. ඒතර එන 2700ක් කියලා මිලියන වලින් 2700ක් කියලා වටිනාකම එනවා. වැය කිරීමේ හැකියාව කුටුම්බේ. එතකොට දැන් මේ වැය කිරීමේ හැකියාව මත කුටුම්බයක් ප්‍රධාන තීරණ දෙකක් ගන්න ඕන. අපි දන්නවා කුටුම්බේ ප්‍රධාන තීරණ දෙකක් තියෙනවා මේ සම්බන්ධයෙන්. එකක් එයා ඉතුරු කරනවා අනිත් එක පරිභෝජනය කරනවා. එතකොට මේකේ කියනවා පෞද්ගලික ආදායමෙන් 80ක් පරිභෝජන දවන්නේ නම් ඉතුරුම් ප්‍රමාණය. එතකොට 2700න් 180ක් බලන්න. 2700න් 180ක්. 2700න් 180ක් කාගේ ගත්තා නම් ඒ ප්‍රමාණය තමයි එන්නේ හරියටම පරිභෝජනය කියලා. එහෙනම් ඉතුරුම් ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 120ක් තමයි ඉතුරුම් වෙන්න ඕනේ. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් 120ෙන් බැලුවා නම් මේක හරි. එතකොට ඉන්නේ 2700 ගුණ කිරීම 120නේ. පන්සිය 40ක් කියලා එන්න ඕන ඉතුරුම් ඈ. මේකෙන් ඉතුරුම් ප්‍රමාණය ඉන්නේ S ප්‍රමාණය 540ක්. ඉතුරුම් ප්‍රමාණය ඉන්නේ 540ක් කියලා. හරි. ඒතර බලන්න දැන් ආදායම් ප්‍රවේශ ගාන සම්පූර්ණයෙන් හරි. ආදායම් ප්‍රවේශ ගානත් හරි. එතකොට අපිට ඊළඟට ඉතුරු වෙන්නේ වියදම් ප්‍රවේශ ගාන විතරයි. බලමු වියදම් ප්‍රවේශ ගාන හදන ක්‍රමය කොහොමද කියලා. හරිදරුනේ නම් තුන්වෙනි කොටස බලමු ගානේ. එතකොට තුන්වෙනි කොටසෙන් දීලා තිබුණේ වියදම් ප්‍රවේශය සම්බන්ධ ගාණක්. වියදම් ප්‍රවේශය සම්බන්ධ තොරතුරු දීලා තියෙනවා. ඒක ගණනය කිරීමේ පළවෙනි අවස්ථාවෙන් ගානේ අහලා තියෙන්නේ දලදේශීය වියදම අගේ කොච්චරද කියලා. එතකොට දලදේශීය වියදම ගන්න පුළුවන් දලදේශීය වියදම සමානයි ඒ කොටස සීදන ජීදන අයි කියලා. එතකොට C කියන්නේ පෞද්ගලික පරිභෝජනයේ තියෙනවා 40ක්. එතකොට මේ G කියන්නේ රාජ්‍ය පරිභෝජන කොටස් දෙකක් ඇද්ද සමූහ පරිභෝජන සහ පුද්ගල පරිභෝජනයේ කොටස් දෙක එකතු කරාම 30යි. ළඟට ආයෝජනයේ කොටස් තුනකින් හැදෙන්නේ. ආයෝජනයේ හැදිලා තියෙන දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය 15යි. තොග වැඩිවීම 5යි. එතකොට 20යි. වටිනා භාණ්ඩ සුද්ධත් කර ගැනීම 10යි ඔක්කොම 30යි. එතකොට 100ක් කියලා තමයි දලදේශීය වියදම එන්නේ මිලියන වලින් වටිනාකම. ඊළඟට B කොටස දලදේශීය වියදම 100 බලන්න හරිද කියලා. C 40යි GN කොටස් දෙකක් පුද්ගල හා සමූහ 20000 30යි. IN ස්ථාවර තොග වෙනස් වීම සහ වටිනා භාණ්ඩ සුද්ධත් කර ගැනීම 15 5 20යි 20යි 10යි 30යි කොම 100යි. ඊළඟට දලදේශීය නිෂ්පාදිතය ගන්න කියලා කියනවා. එතකොට දලදේශීය නිෂ්පාදනය මතක තියාගන්න වියදම් ප්‍රවේශයේදී හැම එකක්ම කෙලින්ම එන්නේ වියදම් ප්‍රවේශයක් කියන්නේ භාණ්ඩය මිලදී ගන්න අවස්ථාවේ විතරන වියදම් පදනම් කරන්න යකේ කරා. එතකොට මිලදී ගන්න අවස්ථාවේ වියදම් කියන අනිවාර්යෙන් වෙළඳ පොලේ තියෙන මිල එන්නේ. වෙළඳ මිලට තියෙන. දලදේශීය නිෂ්පාදනය ගන්න පුළුවන් දලදේශීය වියදම ධන
භාණ්ඩ හා සේවාවල ශුද්ධ අපනයනය. ඒතර දලදේශීය වියදම 100යි භාණ්ඩ හා සේවාවල ශුද්ධ අපනයන වටිනාකම ගානේ අපිට හොයාගන්න පුළුවන්. අපනයන 60යි ආනයන 40යි නිසා ශුද්ධ අපනයන ගන්න පුළුවන්. 60 ඍණ 40 ඒ කියන්නේ 100 ධන 20 120 මිලියන 120 මිලියන දලදේශීය නිෂ්පාදිතය. ඊළඟට කුටුම්බයන්ගේ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම. කුටුම්බයන්ගේ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කියන එක අදහස හරි වැදගත්. මේ C කියලා කියන්නේ කුටුම්බයන්ගේ පෞද්ගලික පරිභෝජන වියදම C. C කියන එකේ අදහස තමයි කුටුම්බ වියදම් දරලා දැන් මේ CG කියන එක පෞද්ගලික පරිභෝජනය පොදු පරිභෝජන ආකාරයෙන් වේදලා තියෙන්නේ වියදම් දරන පාර්ශ්වය පදනම් කරගෙන. උතර මතක තියාගන්න එක. දැන් C සහ G විතර වෙන් කරන්නේ මෙන්න මේ වෙන් කිරීම කරලා තියෙන මොකක් පදනම් කරන්නේ? වියදම් දරන පාර්ශ්වය. එතකොට මේක දරන්නේ කවුද? C දරන්නේ. මෙන්න මේ වියදම දරන්නේ C කියන්නේ කුටුම්බ දරන පෞද්ගලික ආශ්‍රය දරන වියදම කුටුම්බ. G කියන්නේ රජය දරන. කොහොම තමයි ඔක අදහස් තියෙන්නේ. හැබැයි දරන මතක තියාගන්න ඕනේ දැන්. මෙන්න මේ C වල සමස්තය වෙන කුටුම්බ තමයි ප්‍රතිලාභ විඳින්නේ. හැබැයි මේ G වල රජයේ වියදම දරන රජය නෙවෙයි ඍජු ප්‍රතිලාභ ලබන්නේ. රටේ ඉන්න පිරිස්. එතකොට මේ G ඇතුලේ තියෙනවා ප්‍රතිලාභ ලබන ප්‍රධාන ආකාර දෙකක වියදම්. මොකක්ද දෙකක්? මේකේ තියෙන එකක් තමයි ඍජුව කුටුම්බ ප්‍රතිලාභ ලබන වියදම් තියෙන අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ. ඍජුව කුටුම්බ දරන ප්‍රතිලාභ ලබන්නේ. වියදම දරන්නේ රජය. සවත් පරිපාලන රාජ්‍ය පරිපාලන වියදම් වගේම තියෙනවා සමස්ත ආර්ථිකයෙන් ප්‍රතිලාභ ලබන. ඒවට සමූහ පරිභෝජන අර කුටුම්බ විතර ප්‍රතිලාභ ලබනවට පුද්ගල පරිභෝජන. ඒතර අපි තනකදී හදනවා වියදම් පරිභෝජන වියදම හදනවා මෙන්න මේව. ප්‍රතිලාභ ලබන පාර්ශ්වය පදනම් කරගෙන. ප්‍රතිලාභ ලබන පාර්ශ්වය. එතකොට මේ ප්‍රතිලාභ ලබන පාර්ශ්වය පදනම් කරන වියදම් හදද්දී අපිට ගන්න පුළුවන් කුටුම්බයන් ලබන මුළු ප්‍රතිලාභ ප්‍රමාණය. ඒකට අපි කියන්නේ කුටුම්බයන්ගේ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම. ඒකට මේකෙන් ගන්න යන්නේ කුටුම්බ ලබන මුළු පරිභෝජන ප්‍රතිලාභ ප්‍රමාණය යා විතරක් වියදම් දරන එක අදාළ නැහැ. කවුරු හරි වියදම් දාලා කුටුම්බ ලබන ප්‍රතිලාභ. ඒකට ගන්නේ C සහ පුද්ගල පරිභෝජනය කියන එක. මෙන්න මේක ඇතුළත තියෙන පුද්ගල පරිභෝජන වියදම. ඒකට එහෙම ගත්තොත් එහෙම දරුන්ට පැහැදිලි වෙයි C වල අගය තිබ්බ අපිට 40යි. පුද්ගල පරිභෝජනය මම මේකේ දීලා තියෙනවා පුද්ගල පරිභෝජන වියදම 20යි. එතකොට ඇත්තට එනවා අගය කීයක්ද? 60ක් කියලා එනවා මිලියන. කුටුම්බයන්ගේ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම C කොටස යටතේ අපෙන් ඇහුවේ. බලන්න එක. පොඩ වැදගත් දෙයක්. ඊළඟට ශුද්ධ ආයෝජනය අහනවා ගානේ. ශුද්ධ ආයෝජනය ගන්න එක නම් හරි සරලයි. මොකද උතන ශුද්ධ ආයෝජනය කියලා ගන්න වෙන්නේ මොකද්ද? දල ආයෝජන අපි හදලා තියෙනවා ගානේ. ඒතර දල ආයෝජනය කියන්නේ අයිනේ. අය වල වටිනාකම හදාගත්තේ කොටස් තුනකින් ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය, තොග වෙනස් වීම සහ වටිනා භාණ්ඩ ශුද්ධ අත් කර ගැනීම. ඒතකොට අපි ඉස්සල්ලාම අය වලගේ අරගෙන එකෙන් CFC අයින් කරලා දාන්න. ඒතර අය වලගේ ගත්ත විදිය මෙතනට ආය ගන්නම් ඒක D කොටස I සමානයි ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය ධන තොග වෙනස් වීම ධන වටිනා භාණ්ඩ ශුද්ධ අත් කර ගැනීම. එතකොට ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ තිබුණේ 15යි, තොග වෙනස් වීම 5යි, වටිනා භාණ්ඩ ශුද්ධ අත් කර ගැනීම 10යි. ඒ අනුව තමයි අපි ආයෝජනය ගත්තේ
30යි කියලා. එතකොට මේක දල ආයෝජනයනේ. අයි කියන්නේ දල ආයෝජනය. දල ප්‍රාග්ධන සම්පාදනය කියලා කියන්නේ මේක. එතකොට අපෙන් අහන්නේ දැන් සුද්ධ ආයෝජනය. නැත්නම් මේකෙන් දලගෙන් CFC අයින් කළා දානවා. එතන සුද්ධ වෙන්න. එතකොට ගන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම. සුද්ධ ආයෝජනය සමානයි I ඍණ CFC. එතකොට I වලගේ 30න් CFC දරුවනේ තියෙන ගානේ බලන්න CFC ගානේ තියෙන කීයද කියලා CFC ස්ථාවර ප්‍රාක්තන පරිභෝජනය 5යි. ඒ හින්දා 25ක් වෙන්නේ මිලියන. right. ඊළඟ දේශීය තුරුම් ප්‍රමාණය අහනවා. ඊළඟ කොටස යටතේ සුද්ධ ආයෝජනය හැදුවට පස්සේ දේශීය තුරුම් ප්‍රමාණය. ඒතර දේශීය තුරුම් ප්‍රමාණය ගන්න පුළුවන් අපිට ඊළඟට දැන් අපි ආයෝජනය හදලා තියෙන හින්දා ආයෝජනය 30යි කියලා දන්නවනේ. ඒතර දේශීය තුරුම් ප්‍රමාණය හදා ගන්න පුළුවන් අපිට අපි එක ගන්නේ ඊ කොටස දේශීය ඉතුරුම් ඒක ගන්න ආයෝජනයට එකතු කරනවා සුද්ධාපනය. මෙතන ආයෝජනයකදී මේ සමස්ත ආයෝජනය ගන්නෙ. එතකොට 30 ධන සුද්ධාපනයන එන්නේ 20යිනේ. සුද්ධාපනයන 20යි එන්නේ. භාණ්ඩා සේවා අපනයන 60යි. ආනයන 40ක් ඉඳලා එතකොට සුද්ධාපනයන 20යි ඔක්කොම එන්නේ 50ක්. දේශීය ඉතුරුම් එන්නේ 50යි කියලා. දේශීය ඉතුරුම් වල වටිනාකම ඊළඟට ජාතික ඉතුරුම් ප්‍රමාණය යනවා. දේශීය ඉතුරුම් වලට පස්සේ. එතකොට ජාතික ඉතුරුම් ප්‍රමාණය ගන්න නම් දේශීය ඉතුරුම් වලට ගැළපිලි දෙකක් කරන්න වෙනවා අපිට. එතකොට ජාතික ඉතුරුම් අහනවා F කොටසේදී. SN කියලා නම් කරන්න. එතකොට ජාතික ඉතුරුම් ගන්නේ දේශීය ඉතුරුම් ධන විදේශ සුද්ධ ප්‍රාථමික ලැබීම් ධන විදේශ සුද්ධ වර්තන සංක්‍රම. දැන් දේශීය ඉතුරුම් ඇතුලේ තිබ්බ සියල්ලම තරුණ අදහසක් තියෙන්න ඕන මේ දේශීය ඉතුරුම් ඇතුලේ තියෙන සියල්ලම ආර්ථික ප්‍රදේශයක් තුල බිහිවන ඉතුරුම්. නේද? නේවාසික අනේවාසික දෙගොල්ලොම ඉතුරුම් තියෙනවා. හැබැයි මේ ජාතික ඉතුරුම් ඇතුලේ තියෙන සියල්ලම නේවාසික ඉතුරුම් විතරයි. එතකොට මේ දේශීය ඉතුරුම් ඇතුලේ තියෙන අනේවාසිකයව ඉවත් කරන්න මේ ගැළපිලි දෙක කරා. ඒතර අපිට ගන්න පුළුවන් අගය මේකට ගලපලා දේශීය ඉතුරුම් වටිනාකම තියෙන්නේ 50යි. දේශීය ඉතුරුම් 50ට විදේශ සුද්ධ ප්‍රාථමික ලැබීම් ගානේ තියෙනවා බලන්න විදේශ සුද්ධ ප්‍රාථමික ලැබීම් ප්‍රමාණය ගානේ දීලා තියෙන්නේ ප්‍රාථමික ආදායම් සුද්ධ කියලා 40යි. ඊළඟට සංක්‍රාම තියෙන්නේ 20යි. වර්තන සංක්‍රාම ප්‍රාථමික ආදායම් 40යි වර්තන සංක්‍රාම 20යි. ඒතකොට ඔක්කොම ඉන්නේ 40යි 20යි 40යි 20යි 60යි 50යි 110යි. දින 110යි. ජාතික ඉතුරුම් ප්‍රමාණය. ඊළඟ දේශීය ඉතුරුම් අනුපාතිකය අහනවා. දැන් අනුපාතිකය ගන්න දේශීය ඉතුරුම් අනුපාතිකය ගන්න නම් අපිට සිද්ධ වෙනවා දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවයි අනුපාතය හදන්නේ. ඒතර දේශීය ඉතුරුම් අනුපාතිකය ගන්න පුළුවන් G කොටසේදී දේශීය ඉතුරුම් අනුපාතය සමානයි දේශීය ඉතුරුම් බෙදීම දල දේශීය නිෂ්පාදනය ගුණ කිරීම 100. ප්‍රධාන දේශීය ඉතුරුම් තිබ්බේ 50යි. දල දේශීය නිෂ්පාදිතයේ තිබ්බේ අපිට ආවේ 120යි. 120යි දල දේශීය නිෂ්පාදිතය මොකද වියදම් 40යි මෙතන 30යි ඔව් 100යි 120යි 120යි
ගුණ කිරීම 100. එතකොට මේක සුළු කරා නම් අපිට ගන්න පුළුවන් දේශීතුරුම් ප්‍රමාණය කීයද කියලා. එතකොට දේශීතුරුම් ප්‍රමාණය ගන්න වෙන්නේ මේක එතනින් බෙදුවොත් දෙකෙන් බෙදුවොත් එතනට එන්නේ 60යි. එතනට එන්නේ 50යි. 10න් බෙදුවොත් මේකට 6යි. මේකට 5යි. ඊළඟට බැලුවොත් එහෙම මේක සුළු කරලා 25යි 250 බෙදීම 6 කියලා 6 වරක් 4යි 24යි එකක් ඉතුරුයි 10ට 6 වරක් 1යි 4ක් ඉතුරු 40ට 6 වරක් 40ට 6 වරක් 6යි 36යි ආසන්න වශයෙන් 41.6ක් වගේ තමයි ඉන්නේ. නේද? 250 බෙදීම දැන් මෙතන ඉන්නේ 50 බෙදීම 120 දෙකෙන් බෙදුවම මේ දෙකම මෙහා 60යි මෙහා 50යි. ඊළඟට මෙහා 10න් බෙදුවොත් 6යි මෙහාට 5යි. ඊට පස්වර 25 250 බෙදීම 6 වටිනාකම ගන්න පුළුවන් 4යි 24 එකක් ඉතුරුයි. එතකොට 10ට 1යි 4ක් ඉතුරුයි 40ට 6යි 41.6ක් කියලා දේශීය ඉතුරුම අනුපාතය. ඊළඟට බලන්න ඒකේ ඊළඟ කොටස තියෙන්නේ ස්ථාවර මිලට දල ජාතික ආදායම. එතකොට ස්ථාවර මිලට දල ජාතික ආදායම හොයන්න නම් ඉස්සලම පවත්නා මිලට දල ජාතික ආදායම හොයාගෙන ඉන්න වෙනවා. අර පවත්නා මිලට දල ජාතික ආදායම හොයන්න නම් දැන් මේකේ තියෙනවා අපිට මම මේ හදන්නේ I කොටස H කොටස එතකොට දරුණු ඉස්සල්ලාම දල ජාතික ආදායම් හොයාගන්න ඕනේ. ඒකට කරන්නේ දල දේශීය නිෂ්පාදනයේ ධන විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම්. ඒකට දල දේශීය නිෂ්පාදනයේ තිබේ 120යි විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ප්‍රමාණය තියෙනවා විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම 40. එතකොට එන්නේ 160යි 160ක් වෙනවා දල ජාතික ආදායම. දල දේශීය නිෂ්පාදනය 120ට විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම 40ට එකතු කරාම විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම 40නේ තියෙන්නේ. 160යි. ඊළඟ මේක ස්ථාවර මිලට ගේන්න ඕන. ස්ථාවර මිලට දල ජාතික ආදායම. එතකොට ඒක ගන්නේ පවත්නා මිලට දල ජාතික ආදායම බෙදීම පොදු මිල මට්ටම ගුණ කිරීම 100. එතකොට පවත්නා මිලට දල ජාතික ආදායම 160යි පොදු මිල මට්ටම තියෙන්නේ ගානේ බලන්න 100යි. පොදු මිල මට්ටම 100යි ස්ථාවර මිල කොහොමද 100? එතකොට ඒක 100ෙන් ගුණ කරාම වටිනාකම ඉන්නේ අවසානයේ ආයෙත් 160ම තමයි. දැන් මේ ස්ථාවර මිල දල ජාතික ආදායමයි පවත්නා මිල දල ජාතික ආදායම සමාන වෙන්නේ. මොනෝක ඊළඟට තියෙන ප්‍රශ්නේ ළමයිට. එහෙම සමාන වෙන්නේ හේතුවක් තියෙනවනේ මේ දෙන්න සමානයිද? බලන්න. පවත්නා මිලටයි ස්ථාවර මිලටයි සමානයි හේතුව පොදු මිල මට්ටමයි ස්ථාවර මිලයි කියන දෙකම සමානයි නේද? පොදු මිල මට්ටමත් 100මයි තියෙන එකයි හේතුව. රයිට්. අවසාන කොටස් දෙකේ I කොටස ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ සුද්ධාගය. දැන් මෙතන අහන්නේ ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ සුද්ධාගය. හරි අවබෝධයෙන් ගන්න ඕන. මෙතන දල ප්‍රාග්ධන සම්පාදන කොටස් තුන එකතු කරලා ගන්න ඕනේ නැහැ. මොකද ස්ථාවර ප්‍රාග්ධන කියන්නේ ගොඩනැගිලි අනුරූපකරන ඒ වගේ ස්ථාවර වත්කමිනුම් දරපු වටිනාකම ආයෝජන වටිනාකම් දීලා තියෙනවා. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ 15 වෙනි තියෙන්නේ. ඒකේ සුද්ධාගය අහන්නේ. තොර ගන්නේ සුද්ධ ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. කියන්නේ I කොටසට. ඒකට ගන්නේ දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය අයින් කරනවා CFC. එතකොට දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය එතන දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය 15යි CFC තිබ්බේ
5යි. ඒක අයින් කරාම 10යි. වටිනාකම 10යි. අවසාන එක තියෙන්නේ J කොටසේ හරි සරලයි වැය කළ හැකි දල ජාතික ආදායම. වැය කළ හැකි දල ජාතික ආදායම. වැය කළ හැකි දල ජාතික ආදායම ගන්න වෙන්නේ දල ජාතික ආදායම ධන විදේශ සුද්ධ වර්තන සංක්‍රාම. තොර දල ජාතික ආදායම අපිට ආව 160යි. විදේශ සුද්ධ වර්තන සංක්‍රාම තියෙනවා 20ක්. ඔක්කොම එකතුව 180ක් කියලා එනවා මිලියන. එකත් මිලියන. රයිට්. තොර ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරලා අවසන්. ජාතික ගිණුම් කොටස් 3ම අපි සාකච්ඡා කරා. කරණය කිරීම විදියට. එතකොට සම්පූර්ණයෙන් ජාතික ගිණුම් පාඩම පුනරීක්ෂණය කරලා ඉවරයි. මොකද අවශ්‍ය සියලු කොටස් ටික අපි සම්පූර්ණ කරා. ඉස්සෙල්ලම වැඩසටහන් 3කින් වීඩියෝස් 3කින් කරා පාඩම සරලව අවශ්‍ය තැන් ටික. පාඩම අවශ්‍ය තැන් ටික දැන් මේ පාඩම ගිය විදිය බලන්න අපි මේ වැඩසටහන කරන් ගිය විදිය එක අපි පාඩම සාකච්ඡා කරා මේ වීඩියෝස් 3කින්. ඊළඟට මම ඔයගොල්ලන්ට කිව්වා PDF note එක. PDF note එක මම දාලා තිබ්බා මේ ගෲප් එකට ඒකේ ඔක්කොම නෝට් එක තිබ්බා ඒක පාඩම් කරගන්න කියලා අර වීඩියෝ එකෙන් පැහැදිලි කරපු කොටස් ටික තමයි ඒකේ විස්තරාත්මකව නෝට් එකේ තිබ්බේ. තුන්වෙනි අවස්ථාව රචනා ප්‍රශ්න 12ක් දුන්නා ලියන්න කියලා ඒක සාකච්ඡා කරා අපි. ඊළඟට දැන් කතා කරා ගණනය කිරීම. ආකෘති තුනටම ගණනය කිරීම වෙන්න පුළුවන් සියලුම අවස්ථා ගලපන. ඒකට ඒක සම්පූර්ණයි. දැන් අපිට ඊළඟට තියෙන්නේ MCQ පේපර් එකක් කරන්න විතරයි. හරිද? දැන් මම හෙට වෙද්දි දානවා ගෲප් එකට MCQ පේපර් එකක් MCQ 40ක්. MCQ 40ක් දානවා ජාතික ගිණුම් කරණය සම්බන්ධයෙන්. ඊළඟට ඒක පිළිතුරු ඊළඟ දවසේ ඉදිරිපත් කරනවා. ඒතර ජාතික ගිණුම් පාඩම සම්පූර්ණයෙන් SNA 2008 ජාතික ගිණුම් පාඩම සම්පූර්ණයෙන් අපි ආවරණය කරා. පුළුවන් උපරිම මට්ටමේ. මොකද පන්තියක ආවරණය කරන ප්‍රමාණයෙන් ආවරණය කරන්න බෑ. ඒක අපිට පැහැදිලි මෙතන. ඉතින් අපිට පුළුවන් උපරිම ප්‍රමාණයෙන් අපි ඒක ආවරණය කරා. නිකන් කෙටි වැඩසටහනක් කරලා වීඩියෝ කීපයක් කෙටියෙන් කරලා ඒක ඇත්තට ඵලදායී නැති ඉඳයි පිටක් ටිකක් වැඩියෙන් වැඩසටහන අරගෙන ගියේ. හැබැයි ඉතින් මේකට මම දන්නවා මේ වාරිය ගැටලුවක් හැමදෙරට මේ පහසුකම් නැහැ. හැමෝටම මේව කරගන්නත් බෑ මේ වෙලාවේ. අනිවාර්යෙන් පන්ති පටන් ගත්තම අලුත් මේ දැන් මේ ප්‍රශ්න ඉවරලා පන්ති පටන් ගත්තම මේ පාඩම් අනිවාර්යෙන් නැවත ආවරණය කරනවා. මොකද මේක ඵලදායීව කරගන්න පුළුවන් ළමයි කීප දෙනෙක් විතරයි. මේක අසාර්ථක වෙන හින්දා කොහොමත් නුවර මාතලේ දරුවන්ට ලැබෙන කොයි වෙලේද අපිට පන්ති කරන අවස්ථාව ලැබෙන්නේ විභාගයට කලින් අනිවාර්යයෙන්ම කල හැකි උපරිම මට්ටමින් එක්ක පන්තිය දවස් දෙකක් හෝ දවලා කල හැකි උපරිම මට්ටමින් අපි වැඩසටහන ආවරණය කරනවා. ඒ සම්බන්ධයෙන් කිසි ගැටලුවක් කරගන්න එපා. අගෝස්තු විභාගයේ තිබුණත් ඊළඟට ඊට එහාට විභාගය ගියත් මොනවා දේ වුණත් වැඩේ කරන්න පුළුවන් විදිහට අපි වැඩසටහන ආවරණය කරගමු. අගෝස්තු විභාගයේ තියෙනවා කියලා අපි වැඩ කරමු. මේ වීඩියෝස් වලින් පුළුවන් තරම් ඵලදායී වේව කරගන්න බලන්න. අර ගැටලුවක් වෙන සම්බන්ධ වෙන්න බැරි දරුවන්ට තමයි ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට දෙන්න විසඳුමක් මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඉතින් ලොකු විසඳුමක් අපිට ගන්න බෑ. හැබැයි මේකේ ඉවරුණ ගමන් ඒ විසඳුම අපිට හදලා දෙන්න පුළුවන් ළමයින්ට විභාගයට යන්න කලින් අවශ්‍ය සියලු දේම සම්පූර්ණ කරගන්න. රයිට්. එහෙනම් අපි ඊළඟට හම්බෙමු මේ සාර්වාර්ථික පාඩම් සම්බන්ධයෙන්. එතකොට මේ පාඩම් සියල්ල සම්පූර්ණ කරලා තියෙන අපි ලකුණු 20කට එන ප්‍රශ්නයක් ජාතික ගිණුම් කරන සාර්වාර්ථික. එතකොට සාර්වාර්ථික කොටසෙන් ඊළඟට හම්බෙමු. ඉදිරි කරගෙන යන ඉස්සරහට කරන්න දෙන පාඩම් ටික හොඳ මට්ටමින් තමන්ට පුළුවන් උපරිම ප්‍රමාණය මේකට දායක වෙන්න උත්සාහ කරන්න. හරි. විතරුනේ නම් අපි ඊළඟ එකේ හම්බෙමු.